ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත. බදියුදීන්ගේ බිරිඳ ඇතුළු තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට. ප්‍රශ්න කිරීම සඳහා පැය 72ක රැඳවුම් නියෝග ගැනීමට නියමිත බව පොලිසිය කියයි. විමර්ශනවලදී තවත් තොරතුරු රැසක් එළියට. 22 වෙනිදා තවත් තරුණයෙක් දූෂණය කළ චෝදනාවට බදියුදීන්ගේ බිරිඳගේ සොහොයුරා අත්අඩංගුවට. පිලිස්සී මියගිය දැරිය සිටි නිවසටත් ඔහු පැමිණ ඇති බවට තොරතුරු. ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඇසලපුන් පොහෝ දිනය අදයි. සියත අමාවැස්සෙන් ආගමික වැඩසටහන් රැසක්. හබරාදුවේ විහාරස්ථානයක භික්ෂුන් වහන්සේ 13 නමකට සහ ගිහියන් 17කට කොවිඩ්. ගත වූ පැය 24 තුල කොවිඩ් රෝගීන් 1700ක්. සමස්ත රෝගීන් 291,000ක්. සමස්ත මරණ සංඛ්‍යාවත් 4000 ආසන්නයේ. ඉන්දු ශ්‍රී ලංකා තෙවන එක්දින තරගය අද. සජීව විකාශය සවස් 2 සිට සියත ටීවී ඔස්සේ. ඔලිම්පික් උළෙලේ සමාරම්භයත් අද. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඇසලපුර පසළොස්වක පොහෝ දිනය අදයි. සියත අමාවැස්ස පෝදා විකාශයද අද අලුයම ආරම්භ වුණේ සදහැවත් බුදුනුවන්ට නිවසේ සිටම පින් පුරන්නට අවකාශය සලසා දෙමින්. සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බලා මිනිස් ලොව උපදින අරමුණෙන් මහමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අදවන් ඇසලපුන් පෝදිනකයි. සකල සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් සිදුහත් බෝසතාණන් වහන්සේ මහා බිනික්මන් කළේද ඇසලපුන් පෝදිනක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ. පදුමුත්තර බුදුන් පහළ වී සිටි සමයේ පටන් පාරමී දම් පුරා ආ රාහුල කුමරුගේ උපත සිදුවන්නේත් ඇසල පුන් පෝදිනකයි. භාග්‍යවතුන් වහන්සේ පළමු ධර්ම දේශනාව පැවැත්වූයේද අදවන් පුන් පොහෝ දිනකයි. ඒ පංචවග්ගීය භික්ෂූන් අරඹයා සිදු කළ ධම්මචක්ක පවත්වන සූත්‍රයයි. තීර්ථකයන්ගේ මානය බිඳ දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක්මූලයේදී ප්‍රාතිහාර්ය පෑමද තව්තිසාවට වැඩ මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මයේ දේශනා කිරීමද අදවන් පුන් පොහෝ දිනයක සිදු වුණා. අදට යෙදෙන ඇසල පුන් පොහෝ දිනෙන් පෙරවස් පිසීමද ආරම්භ වනවා. ඒ අනුව සිව්පසෙන් මහ සඟරුවන්ට උපස්ථාන කොට කුසල් සිදු කර ගැනීමට සදහැවතුන්ට අවකාශය හිමිවන පින් වැඩෙන වස් සමයේ ආරම්භයේ ලෙසද ඇසල පුන් පොහෝ දිනය හැඳින්වෙනවා. ඇසල පෝදා නිවසේ සිට පින්කම් පුරන්නට සියත අමාවැස්ස පෝදා විකාශයද අද අලුයම සිට ඔබ වෙත සමීප කරන්නට අප කටයුතු කළා. පෙහෙවස් සමාදන් වීමෙන් අනතුරුව ආරම්භ වූ අමාවැස්ස පෝදා විකාශය තුළින් ධර්ම දේශනා දම් සභා මණ්ඩප ඇතුළු වැඩසටහන් රැසක් අද පෙරවරුවේ අප ඔබට සමීප කළා. රට තුළ පවතින වසංගත ව්‍යාප්තිය හේතුවෙන් සදහැවත් බොදු ජනයා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව ඇසලපුන් පොහෝ දිනය නිමිති කරගනිමින් පින්කම්හි නිරත වුණා. සංඝං සරණං ගච්ඡාමි අප්පි සංඝං පරමාමි. මෙහිකාර සේවයේ නිරතව සිටියදී 16 හැවිරිදි දැරියක් පිලිස්සී මියාමේ සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇගේ පියා සහ තැරැව්කරු අද අලුයම අත්අඩංගුවට ගැනුණා. මොවුන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා පැය 74ක රැඳවුම් නියෝග ලබා ගැනීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. අත්අඩංගුවේ සිටින රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සොහොයුරා ඇමති නිවසේ සිටි තවත් මෙහිකාර තරුණයක් වසර 4ක් පුරා අපයෝජනයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදෝදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට පැමිණි වයස අවුරුදු 16ක දැරියක් බරපතල පිලිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කිරීමෙන් පසු පසුගිය 15 වනදා ජීවිතක්ෂයට පත් වුණා. පසුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වූයේ ඇය කලක සිට ලිංගික අතවරවලට ලක්ව ඇති බවයි.
ඒ අනුව දැරිය මේ යාමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදෝදීන්ගේ බිරිඳ ඇගේ පියා හා ටැරෝකරුගෙන් බොරැල්ල පොලිසිය ඊයේ දින ප්‍රකාශය සටහන් කරගත්තා. අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් තිදෙනා අද අලුයම අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. අපේ අපරාධ නීතියට 2006 වර්ෂයේදී රැගෙන සංශෝධනය අනුව යම්කිසි තැනැත්තෙකු වෙළඳාම් කිරීම වරදක් වෙනවා. ඒ වගේම එය ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 360 ඈ යන්න වගන්තියේ සඳහන් වෙනවා. මීට අමතරව ළමයෙකු ක්‍රූරත්වයට භාජනය කිරීම ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 308 ආ වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වෙනවා. මේ වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ වන 46 හැවිරිදි ශිහාබ්දීන් අයේෂා නැමැත්තිය විමර්ශන නිලධාරීන් විසින් අද දින අලුයම් කාලයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඊට අමතරව මේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ පියා වන 70 හැවිරිදි මොහොමඩ් ශිහාබ්දීන් නැමැති අය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම දැරිය කොළඹට රැගෙන ඒමෙන් අනතුරුව ඇය මේ ආකාරයට තැනැත්තන් වෙළඳාම් නැමැති වරද සිදු කිරීමට ආධාර අනුබල දුන් මෙහි තැරැව්කරු වන 64 හැවිරිදි ශංකර් හෙවත් පොන්නයියා පණ්ඩාරම් නැමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අත්අඩංගුවටගත් තිදෙනා අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ අපරාධයකට ළමා අපොයෝජනයකට අදාළ වරදකදී පොලිස් අධිකාරිවරයෙකු විසින් ඉදිරිපත් කරන බී වාර්තාවකින් අනතුරුව ඔවුන් පැය 72ක කාලයක් රඳවා තබා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ අනුව පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙනවා. මොවුන් පැය 72ක කාලයක් තවදුරටත් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝගයක් ලබා දෙන ලෙසට. මේ අතර මෙම සිදුවීමට අදාළව ප්‍රකාශ 20ක් පමණ සටහන් කර ගැනීමේදී හෙළි වූ තොරතුරු මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදෝදීන්ගේ බිරිඳගේ සොහොයුරාද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගිය 2015-2019 අතර කාලයේදී වයස අවුරුදු 22ක තරුණියක් දූෂණය කිරීමේ සිදුවීමක් අනාවරණය වීමෙන් අනතුරුවයි. මෙහිදී 22 හැවිරිදි කාන්තාවගේ ප්‍රකාශ සටහන් කිරීමේදී ඇය සඳහන් කර තිබෙන්නේ 2015 සිට 2019 වර්ෂය දක්වා අමාත්‍යවරයාගේ නිවසේ ගෘහ සේවිකාවක් ලෙස ඇය සේවය කර බවයි. එවකට ඔහු අමාත්‍යවරයාව සිට ඇති අතර කොළඹ මැකසි පාරේ පිහිටි නිල නිවසේ ඇය සේවිකාවක් ලෙස සේවය කළ බවයි. එහිදී ඇය දූෂණයට ලක් වූ බව ඇය විසින් සඳහන් කර තිබෙනවා. දැනට 22 හැවිරිදි වයසේ සිටින තරුණිය 2015-2019 වර්ෂයත් අතර කාලයේදී දූෂණය කිරීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා හඳුනාගෙන තිබෙනවා. ඔහු හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ සහෝදරයෙකු වන තැනැත්තෙක්. ඔහු මැදවච්චිය ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වන 44 හැවිරිදි ශිහාබ්දීන් ඉස්මදීන් නැමැති පුද්ගලයෙක්. පොලිසිය විසින් සහ විමර්ශන නිලධාරීන් විසින් දීර්ඝ විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව එම තැනැත්තා අද දින අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු තවදුරටත් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගත් රිෂාඩ් බදෝදීන්ගේ බිරිඳගේ සොහොයුරා වන 44 හැවිරිදි ශිහාබ්දීන් ඉස්මදීන් නම් පුද්ගලයා පිලිස්සී මියගිය දැරිය සිටි නිවස වෙත මීට පෙර පැමිණ ගිය බවටද තොරතුරු වාර්තා වනවා. මේ අතර රිෂාඩ් බදෝදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් මිය ගිය 16 හැවිරිදි දැරිය ඝාතනය සහ දූෂණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන්ට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙසට හිරෝ සංවිධානය අද දින 60 නගරයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මෙලෙස අදහස් පළ කළා. බාල වයස කර ළමුන් නිවාසවලින් වැඩට යොදා ගැනීමට අපි සංවිධානයේ සම්පූර්ණ විරුද්ධ වෙනවා. ළමයේගේ මරණය හේතු වෙච්ච සියලු දෙනාට නැසි දඬුවම ලබා දෙන්න කියලා රජයට අපි ඉල්ලාස කරනවා. අදාළ බාලවයස්කාර දැරියට සාධාරණයක් ඉටු කරන ලෙසත් ඊට සම්බන්ධ අපරාධකරුවන් සොයා නීතිමය පියවර ගන්නා ලෙසට රජයට බල කෙරෙන විරෝධතාවයක් දෙහිඔවිට නගරයේදී ඊයේ පැවැත්වුණා. මේට එරෙහිව නැගිටින්න ඕන කියන පණිවිඩය අපි දෙනවා. මොකද අපි එකතු වුණේ සංකේතාත්මක උද්ඝාටනයකට මේක ඉශාල්නීට ගේ වර්ධකරුවන්ට දඬුවම දීම තුලින් නිමා වෙන එකක් නෙමෙයි. අවුරුදු 12, අවුරුදු 9, අවුරුදු 10 ගෑනු ළමයි බංගලාවල වැඩට තියාගෙන මේ වගේ හරියට පඩි ගෙවන්න නැතුව, හරි විදියට ඒ ළමයින්ට වයස බලන්න නැතුව මේ වගේ රස්සාවලට තියාගෙන අනීති විදියට පත් කරලා තිනවා. පොලිස් පොලිස්තුමාගේ ඉල්ලා සිටිනවා. වහාම කිසිම දේශපාලන තොරකින් තොරව මේ ළමයාට සිද්ධ කරපු අනීතියට විරුද්ධ එතුමා පෙනී සිටිලා ඒ ළමයට නීතිය ලබා දෙන්න කිව්වා. ගාල්ල හබරාදුව ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂුන් වහන්සේලා 13 නමකට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. විහාරස්ථානයේ ආශ්‍රිතවම ගිහි පුද්ගලයන් 17 දෙනෙකුටද කොවිඩ් ආසාදිත බව අද වාර්තා වුණා.
ගාල්ල හබරාදුව ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂුන් වහන්සේලා 13 නමකට ඇතුළු 30 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ගිහි පුද්ගලයන් 17 දෙනෙකුද කොවිඩ් රෝගීන් බවට තහවුරු වී ඇති බවයි. පසුගිය 20 වනදා සිදු කළ PCR පරීක්ෂණ වාර්තා අනුව මොවුන් කොවිඩ් රෝගීන් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් සියලු දෙනා නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් කැකිරාව ඩිපෝවේ කාර්ය මණ්ඩල සේවකීන් දෙදෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. අදාළ සේවකීන් දෙදෙනා කොවිඩ් රෝගීන් බවට ඊයේ දින හඳුනා ගැනීමට හැකි වූ බවයි කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වූ නවරෝගීන් 1721 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන් පුද්ගලයන් 71 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්. සෙසු ආසාදිතින් දේශීයව හඳුනාගෙන ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 2,91,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 42ක් පිළිබඳව ඊයේ පස්වරුවේදී වාර්තා වුණා. අදාළ මරණ සියල්ල පසුගිය 21 වනදා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර ඇති බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එලෙස මියගිය පුද්ගලයන් අතරට කාන්තාවන් 17ක් හා පිරිමි පුද්ගලයන් 25 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3964 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ මීට පෙර හුදකලා කර තිබූ මාතලේ දිස්ත්‍රික්කයට අයත් බෝගාකොටුව ග්‍රාම නිලධාරී වසමේ අගලවත්ත ග්‍රාමයේ හා හරස්කම ග්‍රාමයේ අද පෙරවරු 6 සිට හුදකලා බවින් ඉවත් කෙරුණා. කොවිඩ් වෛරසය මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දින සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 87438 දෙනෙකුට ලබා දී තිබෙනවා. ඒ දෙවන මාත්‍රාව ඊයේ දින ලබාගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාව 13255ක්. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාවද ඊයේ දින පුද්ගලයන් 16628 දෙනෙකුට එන්නත් කර තිබෙනවා. එසේම මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාවද ඊයේ දින පුද්ගලයන් 1,16,399 දෙනෙකුට එන්නත් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිලී ඇති තඹගල මුහුදු ප්‍රදේශය ජෛව විවිධත්වයෙන් ඉහළම ස්ථානයක් බව පරිසරවේදී සජීව චාමිකර මහතා ප්‍රකාශ කරනවා. පෝට් සිටිය සඳහා වැලි ලබා ගත්තේද මෙම ප්‍රදේශයෙන් බවයි ඔහු පවසන්නේ. විශේෂයෙන්ම මත්ස්‍ය විශේෂ බෝ වෙන කලාපවලින් සහ මත්ස්‍ය විශේෂ සහ සාගරවාසී ජීවි විශේෂ ජෛව විවිධත්වයේ වැඩිපුරම සාන්ද්‍රගත වෙලා තියෙන කලාපයක තමයි මේ නැව ගිලී යාමට ලක් වෙලා තියෙන්නේ. මේ කලාපය කියලා කියන්නේ තඹගල ආශ්‍රිත ප්‍රදේශය. අපි දන්නවා මේ කලාපයේ වැඩිපුරම තියෙන්නේ ගල්පර සහ වැලිපර පරිසර පද්ධති තමයි මේ කලාපය තුල දකින්න ලැබෙන්නේ. එතකොට ඒ සතු විශේෂ විශාල ප්‍රමාණයක් සාගර මත්ස්‍ය විශේෂ, ඒ වගේම සාගරවාසී පසැඟිල්ල විශේෂ, ඉස්සන් විශේෂ, කකුළුවන් විශේෂ ඇතුළුව විශාල ජෛව ප්‍රජාවක් මේ කලාපයේ ජීවත් වෙනවා. ඒ විතරක් නෙමේ ඒ හින්දාම අනෙත් විශාල සත්ත්ව විශේෂ මේ ප්‍රදේශයට එනවා ඒ සත්ත්ව විශේෂ ආහාරයට ගැනීම සඳහා. කැස්පේ විශේෂ බහුලවම ගැවසෙන කලාපයේ විදිහට තමයි මේ තඹගල සහ ඒ ආශ්‍රිත මුහුදු තීරය නොගැඹුරු මුහුදු තීරය හඳුන්වන්න පුළුවන්. අපි දන්නවා පහුගිය කාලේ පුරාම පෝට් සිටි ව්‍යාපෘතිය සඳහා අධික ලෙස මේ ප්‍රදේශයෙන් වැලි ලබා ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට ඒ කලාපය තුල පරිසර පද්ධති විශාල වශයෙන් කැළඹීමට ලක් වුණා. ඒ විතරක් නෙමේ රොම්මඩ කැළඹීමේ ප්‍රතිඵලයක් විදිහට ඒ කලාපයේ මත්ස්‍ය ඵලදායීතාවය එන්න පහළ වැටීමට ලක් වුණා. දැන් ඒ ක්‍රියාවලිය තරමක් දුරකට හානිපූර්ණේ වෙන්න පටන් ගත්ත හැටිම තමයි නැවත වරක් නෞකාව ඒ ආශ්‍රිතවම ගිලී යාමට ලක් වෙන්නේ. එතකොට මේ කලාපය දීවර කර්මාන්තයේ ඇතුළුව මේ සාගරික පරිසර පද්ධති වල තුලිතතාවයේ සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා මේ කලාපයේ ජෛව ගහණය පහළ ඉතාම දරුණු ලෙස පහළ යන්න නියමිත වෙලා තියෙනවා. ආණ්ඩුවෙන් අහනවා දැන් මිනිස්සු පරිසරයට සිදුවෙන හානිය වගේම අපි මාළු කණ්ඩද එපාද? ඒතර මේ පැත්තෙන් අසරණ අනිත් පැත්තෙන් අසරණවා අමාරුවෙන් හරි ගිහිල්ලා රැකලා දීවර කර්මාන්තයේ කරගෙන මාළු ටිකක් ගොඩට අරන් ආපුවා මේක විකුණ ගන්න බැරුව යනවා. ඉල්ලීම තමයි ඇත්තටම මාස එකහමාරක් ඉට් වෙන මේ කාලය තුල මේ ජනතාවට අහිමි වුණු ඒ මිනිස්සුන්ගේ ආදායම රජය ලබා දිය යුතුමයි. දෙවෙනි එක තමයි ඇත්තටම විශේෂයෙන්ම ගත්තොත් අපි අධ්‍යයනයක් කරන්න කියලා ඉල්ලීමක් කරනවා රජයට කල්පිටියේ. අපිට මේ පාර රස්සන්න ඉතාම අඩු වෙලා තියෙනවා එකක්. අනිත් කාරණාව තමයි කකුලුවෝ මැරිලා දැල්වල පැටලිලා තියෙන්නේ. සාමාන්‍ය කකුලුවෙක් මැරෙන්නේ නැහැ දැලක හිටපුවාම. දවස් දෙකක් විතර යනකම් උන්ට ඉන්න පුළුවන්. දීවරයෝ හිතන්නේ මේක ඇත්තටම මේ නැවේ බලපෑමක්ද මේ රසායනික බලපෑමක් මේකට ඇති වෙලාද කියන සැකේ ඇත්තටම එයාලා
ඉදිරිපත් කරන සිංගප්පූරු දජය යටතේ ලියාපදිංචි වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පසුගිය 15 වනදා ඉන්දියාවේ හසීරා වරායේ සිට නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් සහ බහලුම් 1486ක් රැගෙන යාත්‍රා කරමින් තිබුණා. එලෙස ගමන්ගත් නෞකාව පසුගිය මැයි මාස 20 වනදා කොළඹ වරායට වයිඹ දෙසින් නාවික සැතපුම් 9.5ක දුරින් නැංගුරම්ලා තිබියදී ගිනි ගැනීමට ලක් වුණා. මෙම නෞකාව ගිනි ගැනීම හේතුවෙන් සාගර ජීවීන්ට සහ වෙරළ තිරයට විශාල ලෙස හානි සිදු වූ අතර මේ හේතුවෙන් දීවර ජනතාවටද තම රැකියා කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වුණා. එලෙස රැකියා අහිමි වූ දීවරීන්ට වන්දි ලබා දීමේ කටයුතු පසුගියදා ආරම්භ වුණා. මහත් දුෂ්කරතා මැද්දේ ජීවත් වන අසරණ අම්මා කෙනෙක් පිළිබඳව තොරතුරු දඹාන ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. මේ අම්මා දඹාන ආදිවාසී ගම්මානයේ කාගේවත් හවුහරණක් නොමැතිව තනිව ජීවත් වන ආබාධිත තැනැත්තියක්. ඇයට අප උපස්ථාන කිරීමට කිසිවෙකුත් මේ නිවසේ නැහැ. ඇය වාසය කරන කටුමැටි නිවසක් මේ වන විට හොඳටම අබලන් තත්වෙයි පවතින්නේ. හිසේ ශල්‍ය කර්මයක් සිදු කිරීමෙන් අනතුරුව මේ අම්මා සුවය ලබමින් සිටියදී අංශභාග රෝගී තත්වයකින් සිරුරේ එක් අංශයක් පූර්ණ ලෙසම අක්‍රීය තත්වයට පත්ව තිබෙනවා. ඇයගේ එකම දියණියද ආර්ථික අපහසුතා මැද හදා වඩා ගැනීමට නොහැකිව පරිවාස භාරයට පත් කර ඇති බවයි අපට තොරතුරු වාර්තා වුණේ. එක් කාමරයක් හරි මට හදලා දෙන්න පින් සිද්ධ වෙනවා. ඉල්ලන ලොකුම උදව් තමයි ඒක. කටුමැටියක් හරි හදා ගන්නවත් තත්ත්වයක් නැහැ. අතුකුත් බෑ කකුලුකුත් බෑ. ලී වැලක් මට ගෙනක් ගන්න පුළුවන් කමක් නැහැ. මේ උතුම් ඇසළ පුන් පෝදා ඇති හැකි විදිහට පින් පුරන්නට අපි ඔබට ආරාධනා කරනවා. මහත් අපහසුතා මැද්දේ ජීවත් වන මේ අම්මා වෙනුවෙන් ඔබට කළ හැකි යමක් වේ නම් සියත ප්‍රවෘත්ති අංශයේ 0.115 අංකයට ඇමතුමක් ලබා දෙන ලෙස අප ඔබට සිහිපත් කර සිටිනවා. ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වූ නීතිඥ මනෝරි මුත්තිට්ටුවේගම මහත්මිය සිය දිවිසැරිය නිමා කළා. ප්‍රවීණ පුවත්පත් කලාවේදී ගැමුණු රත්නායක මහතාද අභාව ප්‍රාප්ත වී තිබෙනවා. ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වූ නීතිඥ මනෝරි මුත්තිට්ටුවේගම මහත්මිය ඊයේ අභාව ප්‍රාප්ත වුණා. අභාව ප්‍රාප්ත වන විට ඇය 85 වන වීහි පසුවුණා. ඇය විශිෂ්ට මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස අතුරුදන් නුවන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහාද කැප වී ක්‍රියා කළා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය මෙන්ම බරපතල මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ සොයාපැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ සමාජිකාවක් ලෙසද කටයුතු කළා. 1988-89 බිහිෂණ සමයේ අතුරුදන් නුවන් පිළිබඳ විමර්ශනයට පත් කළ කොමිෂන් සභාවේ සභාපතිනිය ලෙසද ඇය කටයුතු කර තිබුණා. වමී දේශපාලනී පතාක යෝධයෙකු වූ ආචාර්ය කොල්විනාර්ද සිල්වා මහතාගේ දියණිය වූ ඇය විවාහ වී සිටියේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ කලවාන මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළ සරත් මුත්තිට්ටුවේගම මහතා සමගයි. But this moving in this way, even then there was a little bit of hesitation because this had come as an outcome of the reaction against ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙකු ලෙස දශක 3කට අධික කාලයක් පුවත්පත් මාධ්‍ය ක්ෂේත්‍රයට සුවිශාල මෙහෙයක් කළ ප්‍රවීණ මාධ්‍යවේදී ගැමුණු රත්නායක මහතා ඊයේ අභාව ප්‍රාප්ත වුණා. අභාව ප්‍රාප්ත වන විට 61 වන විහි පසු ඒ මහතා කලක සිට රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියා. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු ගුරු වෘත්තියට පිවිසීමෙන් පසු අරලිය පුවත්පතේ ලේඛකයෙකු ලෙස සිය පුවත්පත් කලාව ආරම්භ කළා. 1995 වසරේ සිට ලක්බිම පුවත්පතේ ඉරිදා සංග්‍රහයේ සහාය කතුවරයා ලෙසද ඔහු කටයුතු කළා. ලක්බිම ඉරිදා සංග්‍රහයේ රිද්ම අතිරේකයේ හිටපු සංස්කාරකවරයාද වනවා. දැන් සියත පිටිය.
ඉන්දු ශ්‍රී ලංකා තෙවන සහ අවසන් එක්දින තරගය අද පස්වර 3ට ආරම්භ වීමට නියමිතයි. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. තරගයේ සජීව විකාශය පස්වරු 2 සිට සියද ටීවී ඔස්සේ නැරඹිය හැකියි. මෙම තරගය අද පසරු 2 සිට සජීවව ඔබ වෙත ගෙනීමට සියත අප සූදානම්. ඉන්දු ශ්‍රී ලංකා පළමු එක්දින තරගය කඩලු 7කින් ජයගත්තේ ඉන්දියාවයි. දෙවන එක්දින තරගයේ ජයත් ඉන්දියාව තමන් සතු කරගත්තා. ඒ කඩලු 3ක ජයක් වාර්තා කරමින්. ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය ජය ගැනීමට ඉන්දිය පිළ සමත් වුණා. ඒ 2-0 ලෙසයි. අද පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා පිළ මෙහෙයවන්නේ දසුන් ශානක විසින්. ඉන්දිය පිළ ශිඛර් ධවන් විසින් මෙහෙයවනු ලබනවා. චාමික කරුණාරත්න වනිදු හසරංග චරිත් අසලංක වැනි ක්‍රීඩකින් පිළිබඳව මේ වන විට ක්‍රීඩාලෝලීන් අතර දැඩි කතා බහක් නිර්මාණය වී තිබෙනවා. ඒ ඔවුන් පළමු සහ දෙවන එක්දින තරගවලදී සිය උපරිම කැපවීම ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් ලබා දීම හේතුවෙන්. මේ අතර එක්දින තරගාවලියෙන් අනතුරුව ආරම්භ වන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 20-20 තරගාවලියයි. එහි පළමු තරගය ලබන 25 වනදා පැවැත්වෙනවා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. එහි සජීව විකාශයත් ඔබ වෙත ගෙන එන්නේ සියත ටීවී අප විසින්. තිස්දෙවන ඔලිම්පික් තරගාවලියේ සමාරම්භක උත්සවය අද පස්වරුවේ ආරම්භ වීමට නියමිතයි. ඒ ජපානයේ ටෝකියෝ නුවරදී. ඔලිම්පික් ඉතිහාසයේ මූල්‍ය ලාභයකින් තොරව ප්‍රේක්ෂකයින් නැතිව පවත්වන ප්‍රථම ක්‍රීඩා උළෙල ලෙස මේ ඉතිහාසයට එක්වනවා. විශ්වයේ මහා ක්‍රීඩා සැනකෙළිය ලෙසින් සැලකෙන 32 වන ඔලිම්පික් උළෙලයි අද පස්වරුවේ ආරම්භ වන්නේ. අදින් ආරම්භ වන ඔලිම්පික් උළෙල ලබන මස 8 වනදා දක්වා දින 17ක් පුරා පැවැත්වෙනවා. ක්‍රීඩා 33ක් යටතේ ඉසව් 39ක් සඳහා රටවල් 204ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11000කට අධික පිරිසක් තරගාවලියට එක්ව සිටිනවා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකු ක්‍රීඩා උළෙලට සහභාගී වී සිටිනවා. 1896 වසරේ ග්‍රීසියෙන් ආරම්භී ඔලිම්පික් උළෙලේ මෙවර සත්කාරකත්වයේ දරන්නේ ජපානයයි. මෙවර ඔලිම්පික් උළෙලේ සමස්ත පිරිවැය ඇමරිකානු ඩොලර් බිලියන 20ක්. කොරෝනා වසංගතය හමුවේ දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමිනුයි මෙවර ඔලිම්පික් උළෙල සංවිධානය කර ඇත්තේ. මේ වන විට ක්‍රීඩා උළෙලට සහභාගී වී සිටින ක්‍රීඩකින් සහ කාර්ය මණ්ඩල සමාජිකයින් රැසකට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.